මම මේක රෙකෝඩින් එක දාන්නම් ආයෙ පාරක් අද මේක හවස් වෙනකොට දැන් සමහර කට්ටියට මේ ඔන්ලයින් මේක බලා ගන්න බැරි කට්ටිය ඉන්න සමහර කට්ටියට මේ සිග්නල් නැහැ ඔය ප්‍රශ්න කීපයක් තිබ්බ කියලා කතා කරා ඊයේත් කතා කරා ඉතින් ඒ නිසා මේ මම රෙකෝඩින් එක අර වගේම YouTube එකට අප්ලෝඩ් කරලා වෙලා දාලා තියන්නම් ඔයාලට බලන්න ඒ නිසා මේ අද මේකේ පාඩමේ තා පුංචි කොටසක් ඉතුරුලා තියෙනවා ඒක මම මේ ඔන්ලයින් එකේ අද කරලා ඊට පස්සේ ප්‍රශ්න කොටස ගන්න මම බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා අද හැම එක්කෙනාම මෙන්න මේ නෝට් එක මම හිතන්නේ සිලියා ගන්න තියලා මේක කොටසක් ඉතුරුනා අපිට එදා මේ වීඩියෝ එකේදී සවිදි පරාවර්තනය ගැන පැහැදිලි කරා ඊට පස්සේ සවිදි පරාවර්තනයේ ප්‍රයෝජන අවස්ථා ගැන පැහැදිලි කරා හැබැයි මේ තලදර්පණ කොටස අපි සාකච්ඡා කරන්නේ නැහැ මෙන්න මේ තලදර්පණ කොටස මෙන්න මේ තලදර්පණ කොටස අපි පාවිච්චි පාඩම් කරේ නැහැ අපි ඒ ටික දැන් සාකච්ඡා කරලා ඉවර කරන්න ගැටලුවක් වෙන්නේ අද සහභාගී වෙන්න බැරි කට්ටියට මොකද සමහර කට්ටිය කතා කරලා කිව්වා පන්ති දිනස ඒවට සහභාගී වෙන්නත් තියෙනවා කියලා කිව්වා ඒ නිසා මම ඔක්කොම මේ රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම් ආයෙ පාරක් ඒතර ඔයාලට බලා ගන්න අවස්ථාවක් තියෙයි ඒ වගේම පොතේ මේ හෙට සමුදා ඔයාලට මේකේ ප්‍රශ්න කොටස ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ඉතුරු පාඩම් වල දැන් මේ ධ්වනි පරාවර්තනය අනිත් පාඩම් ටිකේ නෝට් ටිකයි ඊට පස්සේ මේ ප්‍රශ්න කොටස මේ ප්‍රශ්න ලියුම් ටිකයි පේපර්ස් ටික නම් තිබ්බේ නැහැ. ඔයාලට හෙට උදේ අපේ පන්තිය ඉස්සරහා තුසාරයේ ඉන්නවයි කියලා කිව්වා. මම තුසාරයත් එක්ක කතා කරපුවාම කොහොමද ඒ ටික බෙදලා දෙන්නම් කියලා කිව්වා. ඔයාලට හෙට දවසේ තුලත් හෙට උදේ 9ත් 12ත් අතර ඒ ප්‍රශ්න මේ ටියුට් ටිකයි නෝට් ටිකයි ලබා ගැනීමේ හැකියාව තියෙන නෝට් කිව්වම නෝට් එක ලොකුවටම දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද නෝට් එක මට ඔයාලට දෙන්න පුළුවන් නිසා ගොඩාක් මම හිතාගත්තේ මේ ප්‍රශ්න කොටස් ටික සාකච්ඡා කරන ටික. ඒ කියන්නේ ඔයාලගේ නෝට් එක කොහොමද මම රෙකෝඩින් එක දානවා බ්‍රහස්පතින්දා උදේ දානවා. ඒ නිසා ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රහස්පති නෝට් එක ගන්න පුළුවන්. එතකොට මේ රෙකෝඩින් එක තියෙන නිසා. එතකොට ප්‍රශ්න දැන් ගොඩක් ඊයේ තම්ම කෙනෙක් කතා කරලා කිව්වා සර් ප්‍රශ්න මේ ලියන්න ඔයා සෑහෙන වෙලාවක් යනවා කිව්වා. ඊට පස්සේ මේ print out ගන්න දෙයක් නැහැ කිව්වා. ප්‍රශ්න ගොඩක් තියෙනවා කිව්වා. ඒ නිසා තමයි මේ ටියුට් ටික මුද්‍රණය කරලා තියන්නම් අයියගෙන් ගන්න. එතකොට ඔයාට මේ ගන්න විදිය ඒ සියලුම දේ ඔයාට මම ගෲප් එකට දාලා තියන්නම්. එතකොට ඔයාට මේ බලන්න පුළුවන් අද හවස් වෙනකොට කොහොමද මේ ප්‍රශ්නේ ගන්නෙ කොහොමද ඒ ටික කරගන්නේ කියලා. හරි එහෙනම් පුතේ කාලය මම ගත කරන්නේ නැහැ. තලදර්පණ සෑදෙන ප්‍රතිබිම්බ රටා ටික පැහැදිලි කරන්න තමයි මම ලෑස්ති ගත්තේ. අද එන්න බැරි වෙච්ච කෙනෙක් ගැල්ලුවක් නැහැ රෙකෝඩින් එක බලා ගන්න පුළුවන්. හරි ඒ නිසා මම මේකේ ආලෝකයේ මේ මූලික කොටස් ටික සාකච්ඡා කරලා එතකොට මේකේ පාඩමේ ප්‍රශ්න ටික තමයි පුතේ මේ පාඩමේ ප්‍රශ්න ටිකයි එතනින් පල්ලෙහා පාඩම් 3ක ප්‍රශ්න සම්පූර්ණ ටියුට් එක ටියුට් එක තමයි ඔක්කොම ප්‍රශ්න දැස් කරලා තියෙන්නේ. ඒක ඔයාලට හෙට උදේ 9ත් 12ත් අතර ගන්න පුළුවන්. ඒ ගන්න විදිය ඔක්කොම ගෲප් එකට දාලා තියන්න. එතකොට ලේසි වෙයි හැමෝටම. හරි ඒ නිසා මම කැමරා එක මාරු කරගන්නම්. එතකොට එහෙනම් ඔන්න පළවෙනි ටික ඔක්කොම මම පටන් ගද්දි මම ඔයාලට කිව්වා. ඒ නිසා අද දවස් තුන ප්‍රශ්න සාකච්ඡාවක් නෙවෙයි කරන්නේ පාඩමේ ඉදිරි ටික. මොකද ඒ ටික කරන්නේ නැතුව ප්‍රශ්න උත්තර ලියන්න බෑ. ඒකයි තිබ්බ ගැටලුව. හරිද? හරි. දැන් එනම් මට්ටම ඩග්ගාලා කැමරා එක මාරු කරගන්නම්. ඔයා බලා ගන්න මෙන්න මේ කොටස් ටික. මෙන්න මේ නෝට් එක හැම එක්කෙනාම ලියන්න දෙමු. මොකද මම ගෲප් එකට දැම්මා මේ නෝට් එක. එතකොට ඔයාට තියෙන්නේ මේ ටික හරියට බලා ගන්නයි තියෙන්නේ. බලන්න මේ මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම් මේකේ මුල ඉඳන් සමහර කට්ටියට අමතක වෙලා ඇති. තරංග පරාවර්තනය සහ වර්තනය කියන එක තමයි අපේ මාතෘකාව තිබ්බේ. තරංග කොටස කරනකොට ඒකත් එක්ක යන කොටසක් කියලා මම කිව්වා ආලෝකය කියනවට මතක් කරා. ආලෝකය කියනකොට ආලෝක ප්‍රභව ගැන කියන්නට ඕනේ. එතකොට ආලෝක ප්‍රභව වර්ග දෙකක් තියෙනවා කිව්වා. එකක් තමයි ස්වභාවික ආලෝක ප්‍රභව අනිත් එක තමයි කෘත්‍රිම ආලෝක ප්‍රභව කියලා මම පැහැදිලි කරා. ඊට පස්සේ ස්වභාවික ආලෝක ප්‍රභවට තමයි මම කිව්වේ ඔය කියන සූර්යයා අයිති වෙනවා කියලා කිව්වා. කලාමෙදිරියා රෑ බදුල්ල මේ ආලෝකය නිකුත් කරන ද්‍රව්‍ය තමයි ස්වභාවික ද්‍රව්‍ය වලට තමයි ඔය උදාහරණ ගන්න පුළුවන් කියලා කිව්වේ. ඒ වගේම පුතේ කෘත්‍රිම ආලෝක ප්‍රභව වලට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඔය කියන බල්බය. බල්බය කෘත්‍රිම ආලෝක ප්‍රභවයක් කියලා මම ඔයාලට ඔන්න පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ කිව්වා මේ බල්බය සල රේඛීයව ගමන් කරනවා කියලා එක පෙන්වන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකක් ගැන ඔයාලට පැහැදිලි කරා. ඒ වගේම ආලෝකයේ කිරණ විශේෂයක් කියලා කිව්වා. ආලෝකයේ කිරණ විශේෂයක් කියන එක පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් එකක් අරගෙන සිදුරක් විද්දනම් මොකද එන්නේ ටෝච් එක ගහවන ටෝච් එකකින් කිරණ විදිහට මේ ගමන් කරනවා. එතකොට එහෙනම්
ආලෝක කිරණාකාරයට ගමන් කරනවා කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තව මම ඔයාලට පැහැදිලි කරා ආලෝකය සලරේඛීයව ගමන් කරනවා කියලා බලා ගන්න පුළුවන්. තව අවස්ථාවක් පැහැදිලි කරා. ඉදිපන්දමක් දැල්වලා අර වගේම සිදුරු කරපු කාඩ්බෝඩ් කෑලි කීපයක් තියන්න කිව්වා. එතකොට තියලා මේ කෙලවරෙන් බලනකොට මොකද වෙන්නේ? මේ ඉදිපන්දම් දැල්ල පේනවා කිව්වා. ඒ කියන්නේ ඉදිපන්දම් දැල්ලේ යන තමයි ආලෝකය ඉන්නට ඕනේ. එතකොට මේකේ මේ ඊතල සැකස්ම ඔයා මම හිතන්නේ හරියට දාගන්න ඇති නෝට් එක මම PDF වල දාපු නිසා මෙන්න මේ පැත්තට ඊතල තියෙන්න ඕනේ. ඇහෙන්නේ මේ ආලෝකය එන්නේ ඉදිපන්දමෙන්. ඉදිපන්දමෙන් එන ආලෝකය තමයි සිදුරු ඔස්සේ ඇහැ දක්වා ගමන් කරන. මෙතන ඇහැ තියෙන්නේ. මෙතන ඇහැ තියෙන්නේ. එතකොට ඇහැ දක්වාම ගමන් කරනවා මොන රේඛියවද එහෙනම් සල රේඛියව. එහෙනම් ආලෝකයේ සල රේඛියව ගමන් කරනවා කියලා පෙන්වන්න මේ ප්‍රැක්ටිකල් එක ගන්න පුළුවන් කියලා ඔන්න ඔයාලට මතක් කරා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා ආලෝකීය පරාවර්තනය ගැන පැහැදිලි කරා. ආලෝක පරාවර්තනය කියන එක පැහැදිලි කරන්න පුළුවන් හොඳම උදාහරණය ඔයාලට මතක ඇති මම කිව්වා මෝඩ බලන කන්නඩියක් අරගෙන යන්න කිව්වා අවවර්තන ස්ථානයකට. ඒ අවවර්තන ස්ථානේ ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ආලෝකය ඕනනම් අපේ ගෙදරට එහෙම නැත්නම් ඕනම ස්ථානයකට හරවා යවීමේ හැකියාව තියෙනවා කිව්වා. එතකොට එහෙනම් ආලෝකය හරවා යවන එක තමයි පරාවර්තනය. ඔය එක පුතේ තා වචනයක් තියෙනවා පරාවර්තනය කියලා. පරාවර්තනය කියන එක මම ඊට පස්සේ මේ වර්තනය කියන එක ආලෝක හරවල යවන එක පරාවර්තනය. ආලෝකය නැවී ගමන් කරන එක වර්තනය. ඔය වර්තනයේ අවස්ථාව පුංචි කාලේදී අපි ඉගෙන ගත්ත මතකද මේ ජල බඳුනකට පැන්සලක් එහෙම දෙමු පැන්සල කෑලි දෙකකට වෙන් වෙලා පේනවා. ඒ වගේම කාසියක් දෙමුත් කාසිය මොන වෙලා පේනවද? එස වෙලා පේනවා. මෙන්න මේ අවස්ථාව අපිට බලා ගන්න පුළුවන් කියලා කිව්වා ආලෝක වර්තනයේදී. එතකොට මේ ආලෝක වර්තනයේ මේ අවස්ථා ටික බලා ගන්න පුළුවන් වගේම ආලෝක පරාවර්තනයේ ඔන්න අපි ආවා. ආයෙ පොඩ්ඩක් විනාඩිය මතක් කරලා යන්නයි තියෙන්නේ. ආලෝකයේ පරාවර්තනය කරනම් පරාවර්තන පෘෂ්ඨයක් ඕන කියලා කිව්වා. මේ ආලෝක පරාවර්තන පෘෂ්ඨ සඳහා ගොඩක් අට භාවිතයට ගන්න අපි මොන දර්පණද? තල දර්පණ කියලා කිව්වා. එතකොට ආලෝකයේ පරාවර්තන වෙන්න ආලෝකයේ එන්න ඕනේ. එතකොට එන ආලෝකයට කියනවා මොන කිරණ කියලාද? පතන ආලෝක කිරණ එහෙම නැත්නම් පතන කදම්බ කියලාත් අපි කියනවා. පතන කදම්බයක් මෙන්න මේ පරාවර්තන පෘෂ්ඨයක වැදිලා ආපහු යන එකට තමයි කියන්නේ මොනවද? පරාවර්තන කිරණ එහෙම නැත්නම් පරාවර්තන කදම්බයක් කියලා කියන්නේ. එතකොට මම කොහොමද තල දර්පණයේ මේ කඩේලි දාලා තියෙන්නේ මේ පැත්තම රසදී ආලේප කරලා තියෙන්නේ පරාවර්තන පෘෂ්ඨයේ ඊට ප්‍රතිවිරුද්ධයි. රසදී ආලේප වල මේ පැත්තේ ඊට ප්‍රතිවිරුද්ධව තමයි තියෙන්නේ මොනවද මේ කියන පරාවර්තන පෘෂ්ඨය පිටලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ පතන කිරණයක් ඇවිල්ලා පතනය වෙලා තල දර්පණයේ නැත්නම් පරාවර්තන පෘෂ්ඨයේ හැරලා ගමන් කරනවා නම් අන්නේ කිරණ තමයි කියුවක් කියලාද පරාවර්තන කිරණය නැත්නම් පරාවර්තන කදම්බය කියලා. ඒ වගේම පතන කිරණයයි පරාවර්තන කිරණයටයි මැද්ද රඳිනවා ලම්බකයක්. අපි ඔක ගණිතයේදී ලම්බකය කියනකොට විද්‍යාවේදී මේ මොකක්ද කියන්නේ? අභිලම්බයක් කියලා. මෙතන කෝණයේ අංශක 90. මේ අභිලම්බයේ හමු වේදී මොකද වෙන්නේ? සෑදෙනවා පතන කිරණයයි අභිලම්බය එකතු වෙලා පතන කෝණයක් හදනවා. ඒ වගේම පරාවර්තන කිරණයයි අභිලම්බය එකතු වෙලා කෝණයක් සාදනවා. ඒකට කියනවා පරාවර්තන කෝණය කියලා. මේක දිහා බලන් හිටපු ස්නෙල් කියන පුද්ගලයා පුතේ ඉදිරිපත් කරනවා මොන නියමද? පරාවර්තන නියම. පරාවර්තන නියමයේ පළවෙනි කියනවා පතන කිරණයත් පරාවර්තන කිරණයත් පත ලක්ෂණ අදින පත ලක්ෂයේදී දර්පණයේදී අභිලම්බයත් එකම තලයේ පිටයි. ඒ කියන්නේ පතන කිරණය පරාවර්තන කිරණය මෙන්න මේ අවස්ථා තුන මතක තියාගන්න. පතන කිරණය පරාවර්තන කිරණය අනිත් එක තමයි මොකද්ද? අභිලම්බය. මේ තුනම එකම තලයක පිටනවා. ඒ වගේම එකම තලයක් කියන්නේ මෙන්න මෙහෙම. දැන් අපි යන්තර අපිට හම්බුනේ මෙන්න මෙහෙම අවස්ථාවක්නේ. සමහර කට්ටිය මෙසේජ් දාලා දෙව සර් ආයුෂ්ට මේ කියලා දෙන්න කියලා ඒකයි මේ කියලා දුන්නේ. මෙන්න මෙහෙමයි ඔය තියෙන්නේ. එතකොට මේක හිතන්නකො පතන කදම්බය මේ තියෙන පරාවර්තන කදම්බය මැද තියෙන අභිලම්බය. මේ තුනම තියෙන්නේ එකම තලයක. එකම තලයක. ආය මේකේ මෙතනින් ඔහොම ඉස්සරහ මේ පෑන තියෙන විදියට ඉස්සරහට එන්නේ. මේ මේසේ පහව කරා යල්ට ආලෝක කරන ගමන් කරන්නේ. ඔක්කොම තියෙන්නේ එකම තලයක. අන්න එක තමයි ගොඩක් කඩ තේරුම් නැහැ කියලා මේ වල තිබ්බේ මෙසේජ් කීපයක් දාලා තිබ්බා. ඊට පස්සේ බලන්න දෙවන නියමය. දෙවන නියමයේදී කියන මොකද්ද? මෙන්න මේ පරාවර්තන කෝණයේ අගය තියෙන්නේ. පරාවර්තන කෝණයේ අගය මේ පතන කෝණයේ අගයට සමානයි කියලා ඔන්න අවස්ථාවේ පැහැදිලි කරා. ඊට පස්සේ පරාවර්තනයේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා කිව්වා. එකක් තමයි සවිදි පරාවර්තනය, අනිත් එක තමයි විසාරී පරාවර්තනය. සවිදි පරාවර්තනය ගන්න පුළුවන් මොකද මෙන්න මේ කොටස මේ කඩේලි වැටලා නැහැ.
නෝට් එක අඩුපාඩු දැන් හරි ගස්ස ගන්න. මේ තියෙන පරාවර්තන පෘෂ්ඨය. මේක කඩ තුල තියෙන්නට ඕනේ මෙන්න මේ වගේ. වීඩියෝ එකේ මම දැම්මනේ. එතකොට එහෙනම් මේ සුමට පරාවර්තන පෘෂ්ඨයක් මතට පතන කදම්බයක් පතනය වෙලා ඒ විදිහට මේක මොකක් වෙනවද පරාවර්තය වෙනම් මේකට පිළිව මොකක්ද සවිදි පරාවර්තනය කියලා. එහෙම නැතුව බලන්න මේ වගේ කඩ තුල තියෙන පරාවර්තන පෘෂ්ඨයකට පතන කදම්බයක් ඇවිල්ලා නොයෙකුත් දිශාවට පරාවර්තය වෙනවා නම් අපි ඒකට කියන මොකක් කියලාද විසාරී පරාවර්තනය. මේ විසාරී පරාවර්තන හොඳම උදාහරණය තමයි පුතේ වතුර බේසමකින් මුණ බලන්න. වතුර බේසමකින් මුණ බලන මොකද වෙන්නේ හොඳට තියෙනවා බේසම හෙල්ලෙන්නේ නැතුව ආපුවාම. බේසම හෙළුණොත් බලන්න මූණ ඇපෙනවා වගේ පේනවා, කට ඇදෙනවා වගේ පේනවා, ඔළුව ඇදෙනවා වගේ පේනවා. මෙන්න මේ පරාවර්තනය නිසිපරිදි සිද්ධ නොවීම. එතකොට එහෙනම් වතුර බේසමකින් මූණ බලනකොට එහෙනම් බේසම හෙල්ලෙන්නේ නැත්තම් අන්න තියෙන මොන පරාවර්තනද සවිදි පරාවර්තනයක්. බේසම හෙළුණා නම් මොකද වෙනා විසාරී පරාවර්තනයක්. ඔන්න එතකොට එහෙනම් ඔය කොටස අපි ඔතනදී පැහැදිලි කරා. ඊට පස්සේ මේවා භාවිත කරන අවස්ථා ටික මම නෝට් ගෲප් එකේ මේ වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ සවිදි පරාවර්තන ප්‍රවර්තන අවස්ථා, විසාරී පරාවර්තන ප්‍රයෝජන අවස්ථා. හරි. දැන් මට තියෙන කොටසක්. හරිද? මෙන්න මේක තමයි තලදර්පණය සෑදෙන ප්‍රතිබිම්බ. එතකොට මෙන්න මේ පුංචි කොටසක් තියෙන්නේ තලදර්පණය කියලා කියන්නේ වීදුරුවක් අරගෙන වීදුරුවේ එක පෘෂ්ඨයක රසදියාලේප කරලා ඒක පිටිපස්සේ තින්තාලේප කරලා පස්සේ අන්න අපිට හදා ගන්න පුළුවන් පරාවර්තන පෘෂ්ඨයක් එහෙම නැත්නම් තලදර්පණයක්. ඒ කියන්නේ කඩේ තියෙන නිකම්ම සුදු වීදුරුවක්. රසදියාලේප ගන්න ඔන්න තලදර්පණයක් සාද ගන්න පුළුවන්. බලන්න මේ නෝට් එකේ තියෙනවා මේක මම ගෲප් මේදා වීඩියෝ එකකට කරේ නැහැ පුතේ. තලදර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබුව විට එමගින් ලැබෙන ප්‍රතිබිම්බයේ සුවිශේෂී ලක්ෂණ කීපයක් හඳුනාගත හැකිය. එකක් වස්තුව සහ ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමාන වෙනවා. හරියටම හරි. මොකද වෙන්නේ? අපේ ප්‍රමාණයට 100%ක් සමානව තමයි තලදර්පණයෙන් දකින්න හම්බෙන්නේ. ඒ වගේම වස්තු දුරට ප්‍රතිබිම්බ දුර සමාන වීම. ඒ වගේම උඩුකුරුයි. ඇත්තටම හරි. අපි දැන් මුණ බලන කණ්ඩයක් ඉස්සරහ හිටන් හිටියනම් අපිට පේන්නේ අපිම හිටන් ඉන්නා වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ 100%ක්ම උඩුකුරු ප්‍රතිබිම්බයක් හම්බෙන්නේ. තව හම්බෙනවා අතාත්විකයි. අතාත්වික කියන්නේ මෙන්න මේකේ වරහංගක ලියන්න තිරයකට ගත නොහැකි වීම. තිරයකට ගත නොහැකි වීම. හදාගන්න තිරයකට ගත නොහැකි වීම. ඊට පස්සේ ඔන්න අපිට හම්බෙනා වචනයක් පාර්ශ්වික අපවර්තනය කියලා. පාර්ශ්වික අපවර්තනය කියන එක මේ දවස්වල හරියට බලා ගන්න පුළුවන් ඔයාට මට හැමෝටම වගේ මේ දවස්වල. මොකද හැමතැනම මේ දවස්වල ඇම්බියුලන්ස් ගමන් කරනවා දැකලා ඇති. මොකද හේතුව මේ අපේ නිට්ටෝ පැත්තෙත් මේ ඊයේම ගොඩක් සැලසැලුවා මේ කීප දෙනෙක් ඉන්නවා කියන කතාවත් එක්ක වෙන්න ඇති. ඔයාලා පැත්තේ මං හිතන්නේ ඇම්බියුලන්ස් ගමන් කරනවා ඇති. අන්න ඒ ඇම්බියුලන්ස් එකේ ඉස්සරහා ඔය ඩ්‍රයිවර් මහත්තයා එලවන් ඉන්න තැනත් එක්ක ඉස්සරහා ගහලා තිනවා ඇම්බියුලන්ස් කියලා අනිත් පැත්තට ගහලා තියෙනවා. අකුරු අමුතු විදිහකට ගහලා තියෙනවා. අන්න ඒ අකුරු අමුතු විදිහට ගහනකොට ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන් එනකොට ඉස්සරහා වාහනේ එලවන් යනවා නම් ඒ ඉස්සරහා එලවන් යන්නේ කියලා සයිඩ් කණ්ණාඩියෙන් තමයි බලන්න පිටිපස්සේ කවුද මේ දඟලන්නේ කෑ ගහන්නේ හෝන් ගහන්නේ කියලා ඔන්න පේනවා. එතකොට ටක් ගාලා එයාට පේනවා අර වාහනේ ඉස්සරහා ගහලා තියෙන ඇම්බියුලන්ස් කියලා හරියටම අකුරු ටික පිළිවෙලට. එතකොට ඒ ඉස්සරහා එළවන ඩ්‍රයිවර්ට රියදුරාට පිටිපස්සේ වාහනේ තියෙන අකුරු ටික කියව ගන්න පහසු වෙන තමයි අන්න අකුරු පාර්ශ්වික අපවර්තනයෙන් ලක් කරලා තියෙන්නේ. එතකොට වම් දකුණ මාරලා තියෙන්නේ. එතකොට එහෙනම් තව එකක් දකින්න හම්බෙන ඔය අපේ මූණේ උපල්ලපයක් කියව තිබ්බනම් දකුණු අත පැත්තේ මේ තලදර්පණයෙන් දකිනකොට අපිට මේන්නේ මේ උපල්ලපේ කුයි පැත්තේ තියනවා වගේද? වම් පැත්තේ තියනවා වගේ. හරි. එහෙනම් බලන්න යා ඔන්න ප්‍රතිබිම්බයක වම දකුණ මාරු වී පෙනීම පාර්ශ්වික අපවර්තනයයි. මීට සරලතම උදාහරණය ලෙස දකුණුපස කම්පුලේ ලපයක් ඇති පුද්ගලයෙක් තලදර්පණයකින් මුව බැලීමේදී උපන් ලපය වම් පසින් දර්ශනය වේ. ඔන්න එතකොට මොකද වෙන්නේ? මේ වම දකුණ මාරු වී පේනවා කියන එක තමයි මෙන්න මේක ගන්න පුළුවන් හොඳම උදාහරණය. ඊට පස්සේ තලදර්පණය භාවිතයට ගන්න අවස්ථා. තලදර්පණ වාණිජ කටයුතු සඳහා මෙන්ම
එදිනෙදා අවශ්‍යතාවයන් සඳහාද නොයෙකුත් ආකාරයට භාවිත කරයි. එවැනි අවස්ථා කීපයක් පහතින් දක්වා ඇත. එකක් මූණ බැලීම සහ රූපලාවන්‍ය කටයුතු සඳහා. එක ඔයා දන්න දෙයක්. වෙළඳසැල්වල භාණ්ඩ සංඛ්‍යාව වැඩිපුර දැක්වීමට. මේක හොඳටම දකින්න හම්බෙන තැනක් තමයි පුතේ ෆුඩ් සිටියේ. ෆුඩ් සිටියේ දොඩංගිට තියෙන 10ක් විතර. ඒ වුණාට අපිට පේනවා දොඩංගිට 25ක් 30ක් පේන්න තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩ සංඛ්‍යාව වැඩි කරලා පෙන්නනවා. ඒ වගේම තව තියෙනවා එකක් විද්‍යාගාර ක්‍රියාකාරකම් වල හරි. ඒක අපි ඔහොම තියමු දැන් ප්‍රැක්ටිකල් ටික දෙලේ ඊට පස්සේ හම්බ වෙනවා. ඊට පස්සේ බහුපදීන්ම සෑදීමට වෙළඳසැල් වල භාණ්ඩ සංඛ්‍යාව වැඩි කර දක්වන්න. මේකට හොඳ උදාහරණයක් තමයි රත්තරන් බඩු කඩවල. රත්තරන් බඩු කඩවල ඔයාලා දැකලා ඇති මේ බිත්ති එල්ලලා තියෙනවා. එක පැත්තක තමයි ගහලා තියෙන්නේ රත්තරන් බඩු බිත්ති එල්ලලා තියෙනවා. අනිත් පැත්තේ තියෙන්නේ මූණ බල්ල කන්නඩියක්. එතකොට අපිට පේන්නේ කොහමද මේ රත්තරන් බඩු කඩේ බිත්ති දෙකේම දෙපැත්තෙම මොකද ඒ රත්තරන් බඩු තියනවා වගේ පේන්නේ. නැහැ ඇත්තටම තියෙන්නේ කොහමද? එක පැත්තක විතර රත්තරන් බඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අර අනිත් පැත්තේ මොකද්ද මූණ බල්ල කන්නඩියක් තමයි සවි කරලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ඇඳුම් තේරීමේදී ඇඳුම් වලත් මොකද ඉන්නේ නැති කඩවලත් මේක අපිට දකින්න හම්බ වෙනවා. මම ඒක ටිකක් වේගෙන් කියනවා. හරි. දැන් ඔයාගේ ඔතන ප්‍රශ්නයක් ලියා ගන්න තියෙනවා මේ නෝට් එක දැන් මෙතනින් ඉවරනේ ඔයාලා ලියලා ඔය නෝට් එක ලියන පොතේ නෙමේ මෙන්න මේ ප්‍රශ්න ලියන පොතේ නෙමේ නෝට් එක ලියන පොතේම ලියා ගන්න ප්‍රශ්නයක් තල දර්පණ මේ ටික ලියලා තියෙන්න ඕනේ හරිද නැත්නම් පැන්සල ලියා ගන්න මේ මෙතෙන් එනකම්ම නෝට් එක සම්පූර්ණ කරලා තියෙන්නට ඕනේ නැත්නම් කොලයක ලියලා සම්පූර්ණ කරලා ගන්න නෝට් එක ලියන පොතේ ලියන්න තල දර්පණයක් සකස් කිරීම සඳහා තල දර්පණයක් සකස් කිරීම සඳහා තල දර්පණයක් සකස් කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන් සහිතව කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. එතකොට මේකේ අහලා තියෙන්නේ තල දර්පණයක් සකස් කරන්නේ කොහොමද කියලා. හරිද? ගන්න තර ලකුණක් දාලා ඉවරලා විනිවිද පිරෙන වීදුරුවක් ගෙන උත්තරේ සකස් කරගන්න. විනිවිද පිරෙන වීදුරුවක් ගෙන එහි එක් පෘෂ්ඨයක රසදිය ආලේප කර පසුව රසදිය ගැලවීම වැළැක්වීම සඳහා
ඒ මතින් තින්ත ආලේප කිරීම. හරි. ඔන්න ඊට පස්සේ හොඳම තැනකට ආවම පැහැදිලි කරන්නට. හරිද? මොකද ඔය ප්‍රශ්නේ උතරට ඕන කරලා දෙනවා කීප දෙනෙක්ද මම ඔක දෙන්න බැලුවා මට මතක් වුණේ නෑ ඔක හරියටම දෙන්න තියෙන එක. තලදර්පණයක් හදන්නේ කොහොමද කියලා අහපු එකට ඔන්න උත්තරේ තියෙනවා. ඊට පස්සේ බලන්න පරීක්ෂය කියලා එකක් තියෙනවා. හොඳට බලන්න මේක අපි මේ පොඩි කාලෙත් අපි මේක මේ හැදුවා ඔය පොඩි පන්ති වල පරීක්ෂය සකස් කරගන්න මෙන්න මේ වගේ. කාඩ්බෝඩ් පෙට්ටි තුනක් අරගෙන මෙන්න මේ වගේ පොඩියට මේ හරි ගස්ස ගන්න පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටි වලින්ම. හැබැයි කාඩ්බෝඩ් පෙට්ටියේ මෙන්න මෙතන දාන්න ඕනේ තල දර්පණයක්. මෙතන තල දර්පණයක්, මෙතන තල දර්පණයක්. හරිද? එතකොට මේකෙ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම මෙතන ඉඳ තියෙන නිසා මේක අදින්නකෝ හරියට. ටික ලොක් කරලා අදින්න. ඒතර ඔයාලට හරියට මේක පැහැදිනවා. ඔය පරීක්ෂය කියන උපකරණය. ටික ලොක්කොට මම අදින්නම්. ඔයාලට ඒතර හරියට පැහැදිලි වෙයි පරීක්ෂය කියන්නේ මොකද්ද මේකේ ක්‍රියාකාරීත්වය කියලා. ඔයාලා දන්නවා. ඒ වුණාට චුට්ටක් ආයෙ මතක් කරලා දෙන්නම්. ඔන්න ඔහම තමයි පරීක්ෂයේ විදිය. මෙන්න මෙතන තල දර්පණයක් සකස් කරලා තියෙනවා. මෙන්න කඩේලි දක්වලා තියෙනවා. ඊට පස්සේ මෙන්න අනිත් තල දර්පණය. එතකොට ඔයා හිතන්න මේක තියෙන්නේ මුහුද සම්බන්ධ කරලාගෙන. හරිද? ඊට පස්සේ හිතන්න මේ තමයි මේ තියෙන රැල්ල. හරිද? එතකොට මේක මේ සබ්මරීන් සම්බන්ධ කරපු එකක්. මෙතන තියෙනවා ඇහැ. හරිද? ඔන්න බලන්න සිදුවීම. එතකොට මේ මුහුදු මට්ටමින් පල්ලෙහා ඉන්න එක්කෙනෙකුට මේ තමයි මුහුදු මට්ටම. මුහුදේ උඩ මොනවද වෙන දේවල් බලා ගන්න තමයි පරීක්ෂා තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙන බෝට්ටුවේ ආලෝකය ඇවිල්ලා මෙන්න මේ තල දර්පණේ වදිනවා. බලන්න අවස්ථාව. එතකොට ආලෝකය එන්නේ කොහෙන්ද? බෝට්ටුවේ නම් එන්නේ. ඒ එන ආලෝකය එහෙ නැත්නම් ඒ වස්තුවේ ප්‍රතිබිම්බය මෙන්න මේ තල දර්පණයට පරාවර්තනය කරනවා. පස්සේ මෙතනින් මොකද වෙන්නේ? ඇස වෙතට පරාවර්තනය කරනවා. බලන්න අවස්ථාව. උදේ බලන්න අවස්ථාව ටික. මේ තියෙන්නේ බෝට්ටුව. බෝට්ටුවෙන් මොකද වෙන්නේ? ආලෝකය මේ තල දර්පණයට ඇවිල්ලා ඒ තල දර්පණයෙන් පල්ලෙහා තල දර්පණයට ලැබෙන සලසනවා. ඒකෙන් කොහටද? ඇස වෙත ලැබෙන සලසනවා. එතකොට මෙතනක් තියෙන තල දර්පණයක්, මෙතනක් තියෙන තල දර්පණයක්. එතකොට එහෙනම් මේ වස්තුවේ ප්‍රතිබිම්බය මේ තල දර්පණයට අරන් ඉවරලා ඒ ප්‍රතිබිම්බය මේ තල දර්පණයට පරාවර්තනය කරලා ඇහැ වෙත ගමන් කරනවා. මේක තමයි පුතේ පරීක්ෂය කියලා කියන්නේ. එතකොට නම් මේකත් ආලෝකයේ සිදුවන පරාවර්තනයේ අවස්ථාවක්. මේක ගොඩාක් අඩ භාවිතයට ගන්නවා ඔය යුද්ධ කාලයේදී භූගත බංකර් වල ඉඳගෙන සටන් කරපු මේ තස්වාදුනුත් භාවිතයට ගත්තා. ඒ වගේම ආර්මී කට්ටියත් භාවිතයට ගත්තා. ඒ කියන්නේ පොළව යට ඉඳගෙන උඩ වෙන දේවල් නිරීක්ෂණය කරන තමයි මෙන්න මේ පරීක්ෂා භාවිතයට ගත්තේ. ඒ වගේම සබ්මරීන් එක භාවිතයට ගන්නවා මුහුදේ යට ඉඳගෙන කොහටද මුහුදේ උඩට එන්න. උඩනකොට උඩ මොනවද තියෙන දේවල් බලා ගන්න මෙන්න මේ පරීක්ෂා භාවිතයට ගන්නවා. ඔන්න ඔය ටික කරලා ඉවර කරලා ගියා. ඊට පස්සේ දැන් ඔතනින් ආයෙ ලියා ගන්න ප්‍රශ්නයක්. මේක නෝට් එක ලියලා අපි දැන් ප්‍රශ්න ලිව්වා. ලියන්න ඊට පස්සේ ප්‍රශ්න කීපයක් ප්‍රශ්න දෙකක් තියෙනවා. ලියන්න දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ. බහුපතිබිම්බ ලබා ගන්න සුවිශේෂී උපකරණයක් ලෙස බහුපතිබිම්බ ලබා ගන්නා සුවිශේෂී උපකරණයක ප්‍රශ්නයක් දැනුත් ආපු කට්ටිය ඉන්න ඒගොල්ලන්ට
බහුපතිම ලබා ගන්නා සුවිශේෂ උපකරණයක් ලෙස පරීක්ෂයේ සඳහන් කළ හැක. පරීක්ෂයේ සඳහන් කළ හැක. මේ අනුව එය සකස් කර ලබන ආකාරය සහ එහි ස්වභාවය ඇඳ දක්වන්න. හරි. බහුරුපේක්ෂය කියන එක තමයි මෙතන පැහැදිලි කරගත්තේ. මේ බහුරුපේක්ෂය කියන එක මෙන්න මේ බහුරුපේක්ෂය සාදගන්නේ මෙන්න මේ වගේ තලදර්පණ තුනක් අරගෙන. මෙන්න මේ වගේ තලදර්පණ තුනක් අරගෙන මේ තලදර්පණ තුන එකිනෙක ගැට ගන්නවා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ලැබෙන ආකාරයට. එතකොට පේන්නේ මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ බහුරුපේක්ෂය සම්පූර්ණයෙන් වහනවා කළු කඩදාසියකින්. හැබැයි මේක එක පැත්තකට දාන පොලිතීන් කඩලයක්. එතකොට මෙතන දාන මොකද්ද? මේක විනිවිද පෙනෙන. විනිවිද පෙනෙන පොලිතීන් පටලය. ඊට පස්සේ මේ වටේ තියෙනවා කළු කඩදාසියක්. එතකොට කළු කඩදාසියකින් වහලා තියෙනවා. එතකොට නම් මේක සකස් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි තලදර්පණ තුනක් අරගෙන ඒවා එකිනෙක ගැට මේ විදිහේ ත්‍රිකෝණයක් ආකාරයට ගැට ගහලා වටේ කළු කඩදාසියක් ඔතලා මේ එක කෙලවට විනිවිද පෙනෙන පොලිතීන් පටලයක් ගැට ගැසීමෙන්. හරි. ලියන්න ටක් ගාලා බහුරුපේක්ෂය සාදාගනු ලබන්නේ උත්තරය බහුරුපේක්ෂය සාදාගනු ලබන්නේ දිගටි තලදර්පණ තුනක් එකිනෙක පහත ආකාරයට ත්‍රිකෝණයක ආකාරයට සම්බන්ධ කර පසුව ඒවට කළු කඩදාසියක් ඔතා
එහි එක් විවෘත කෙළවරකට විනිවිද පෙරෙන විනිවිද පෙරෙන පොලිතීන් පටලයක් ගැට ගැසීමෙන්ය. පසුව මෙහි විවෘත කෙළවරින් මල්පෙති කුඩා කඩදාසි ගැබලින් ආදිය එක්කර බහුපදයෙන්ම ලබා ගත හැකිය. හරි. ඔන්න එතකොට ඒ කොටස හරි. ඔයාලට ඊට පස්සේ තව පුංචි කොටසක් තියෙනවා ආලෝක වර්ධනය කියන කොටස. මම හැමෝටම විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් දෙන්නම්. මට අන්නේ කොටස දැන් ලියලා ඕනේ. මේ දැන් ඕනේ. මම දැන් ෆොටෝ එක ගහලා ගෲප් එකට දාන්නම්. මට අන්නේ කොටස ලියලා දෙන්න පොතේ මෙන්න මේ කොටසක් තියෙන පොඩි කොටසක්. ආලෝක වර්ධනය කියන කොටස තියෙන්නේ මෙන්න මේ මාතෘකාව යටතේ. මෙන්න මෙතන එකන් මේ නෝට් එක දැන් ලියද විනාඩි 5ක විවේකයක් දෙන්න. 5කට 10ක් දෙන්න පුළුවන් මට. හරියටම මම දැන් ක්ලෝස් කරලා වෙලා මේක ෆොටෝ එක ගහලා දැන් ගෲප් එකට දාන්නම්. මට හරියටම 7යි කාල වෙනකොට මේක අවසන් කරලා ඕනේ. හරිද? එහෙනම් විනාඩි 10ක හැමෝටම පුංචි විවේකයක් හම්බ වෙනවා මේ නෝට් එක පොතේ ලියන්න. මම ඒක පැහැදිලි කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම්. හරි. එහෙනම් හැමෝටම විනාඩි 10ක පුංචි විවේකයක් හම්බ වෙනවා. එහෙනම් මේ නෝට් එක විනාඩිය විවේකය ඇතුළත ලියන්නට ඕනේ. හරි. එහෙනම් විනාඩි 10ක පුංචි විවේකයක්. එහෙනම් පුතේ ඔන්න අපිට හම්බෙලා තව පුංචි මාතෘකාවක්. ඔන්න දැන් නේද අපිට ඔය කොටසත් එක්ක ප්‍රශ්න වලට කොටස කරන්න පුළුවන්. මේ ආලෝකය තරංග කොටස හම්බෙන්නේ. තරංග කොටසේ හම්බෙනවා අපිට මාතෘකා දෙකක්. එකක් තමයි ආලෝකය, අනිත් එක තමයි ධ්වනිය කියන කොටස. එතකොට එහෙනම් මේකේ මේ ආලෝකය කියන කොටසේ මාතෘකා දෙකක් අපිට හම්බෙනවා. එකක් තමයි මේ කියන ආලෝක පරාවර්තනය, අනිත් එක තමයි ආලෝක වර්තනය. එතකොට ආලෝක පරාවර්තනය සහ වර්තනය කියන කොටස් දෙක තමයි මේ සාකච්ඡා කරේ. ආලෝක පරාවර්තනය කියන එක පැහැදිලි කරලා ඉවර කරගත්තා. දැන් අද පටන් ගන්න තියෙනවා ආලෝක වර්තනය කියන කොටස. දැන් උතර කීප දිනක් මෙහෙජ් දාලා තිබ්බ තාත්තලා මම කතා කරේ. මේ සර් රෙකෝඩින් එක දාන්න කියලා. අද මුදේ දැන් මේ අද සහභාගී වෙන්න බැරි වෙච්ච කට්ටිය සහ මේ කැඩි කැඩි සිග්නල් ආපු කට්ටියට මේක සම්පූර්ණයෙන්ම රෙකෝඩ් වෙන්න දාලා තියෙනවා. රෙකෝඩින් එක අද දවසේ ඇතුළත ඔයාගේ YouTube මම YouTube channel එකට දාලා ඉවරලා ඒකේ link එක ඔයාගේ group එකට දාන්න. ඒතකොට ඒ නිසා ආයෙ පාරක් බලාගෙන අවස්ථාව දෙනවා. අත්තා වැඩි ලාක් කියන්නේ විනාඩි 10ක් 15ක් නම් මේ කොටස වාර සාකච්ඡා කරන්න තියෙනවා. ඊට පස්සේ ඉවරයි. හරි. මොකද්ද මේ ආලෝක පරාවර්තනය කියලා කියන්නේ කියලා ඔයාලා දැන් මේ උගල දන්නවා. ආලෝකය එන දිශාව සම්පූර්ණයෙන් හරවලා වෙන පැත්තට යවන එක තමයි ආලෝක පරාවර්තනය කියලා කියන්නේ. දැන් යනවා පුතේ ආලෝකයේ වර්තනය ගැන පැහැදිලි කරන්න. මම ටග් ගාලා කැමරා එක මාරු කරගන්නම්. එන්න මේ පැත්තට. හරිද? මෙන්න ආලෝක වර්ධනය කියන સિદ્ધාන්තය. හොඳට බලන්න මම මේ ගියවුරුද්දේ ලියපු අයියා අක්කා කෙනෙක්ගෙන් තමයි පොත ඉල්ලගත්තේ. මේ කොටස ඔයාලට දෙන්න ඕන නිසා නැත්නම් නෝට් ලියන්න සෑහෙන වෙලාවක් යනවා.
ආලෝකය කිසියම් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කිරීමේදී සරල රේඛීයව ගමන් නොකරයි. එනම් ආලෝකය නැවී ගමන් කිරීමක් හඳුනාගත හැකිය. හොඳට අහගන්න ඕනේ මේක කතාව. මෙන්න ඔය කියපු කතාව. ආලෝකයේ එක් පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳන් මෙන්න හිතන්නකෝ වතුර බීකරයක් කියලා. හරිද? මෙන්න ජලය පුරවලා තියෙනවා. ඊට පස්සේ මම මේකට දානවා පැන්සලක්. බලන්න මේ අවස්ථාව මොකද වෙලා තියෙන්නේ කියලා. හරිද? ජල බීකරයක් අරන් පැන්සල දැම්මට පස්සේ අපිට පේන්නේ පැන්සල කෑලි දෙකකට වෙන් වෙලා කියලා. ඒක තමයි මේ නෝට් එකේදී පැහැදිලි කළේ ආලෝකය එක් පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳන්. එතකොට මේ තියෙන්නේ ජලය. මේ තියෙන්නේ වාතය. ජලය සහ වාතය කියලා පාරදෘශ්‍ය මාධ්‍යයන් දෙකක් තියෙනවා. එතකොට එහෙනම් ආලෝකය මේ ජලය කියන පාරදෘශ්‍ය මාධ්‍යයේ ඉඳන් වාතය දක්වා ගමන් කිරීමේදී ආලෝක කිරණය නැවිලා ගමන් කරනවා. ඒ නැවිලා ගමන් කිරීමේ සංසිද්ධියේ ප්‍රතිඵලයක් විදියට අපිට පේන්නේ පැන්සල කෑලි දෙකකට වෙන් වෙලා කියලා. මෙන්න මේ ආලෝක වර්ධනයේ ගොඩාක් කාලවට භාවිතයට ගන්න මැජික් ශිල්පී මැජික් කරන කට්ටිය අපේ ඇස් මැජික් කියන ඇත්තම ඇස් බැඳුම අපේ ඇහැ වහලා තමයි හැමදේම කරන සමානලට ඔය දකින්න ඇති රිදි කෑල්ලක් අස්සේ මොකද වෙන්නේ මේ අස්සේ මේ කුරුල්ලෙක් මවනවා හාවෙක් මවනවා හිතා ගන්න බැරි දේවල් මේ ඔක්කොම ඇස් බැඳුම් මේ හරිද ඒ වගේ මෙතනත් මේ තියෙන්නේ පුංචි ඇස් බැඳුමක් අපේ ඇහැ රවට්ටලා මේ තියෙන්නේ එතකොට මේ ඇහැ රවට්ටලා තියෙන්නේ ජලය කියලා පාරදෘශ්‍ය මාධ්‍යයක් තියෙනවා වාතය කියලා පාරදෘශ්‍ය මාධ්‍යයක් තියෙනවා එතකොට එන ආලෝක කිරණය ජලය කියන පාරදෘශ්‍ය මාධ්‍යයේ සිට වාතය කියන පාරදෘශ්‍ය මාධ්‍යයට ගමන් කිරීමේදී ආලෝක කිරණය නැවිලා ගමන් කරනවා. මේ නැවිලා ගමන් කිරීම තමයි පුතේ කියන්නේ ආලෝක වර්ධනය කියලා කියන්නේ. පරාවර්තන නෙමෙයි වර්ධනය. පරාවර්තනයේදී ආලෝක කිරණය හරවලා යවුවට වර්ධනයේදී මොකද වෙන්නේ? ආලෝක කිරණය නැවිලායි ගමන් කරන්නේ. එතකොට එහෙනම් මේකේ සංසිද්ධියේ මෙන්න ප්‍රතිඵලය බලන්න. හරිද? ආයපාරම මේ නෝට් එක චුට්ටක් බලා ගන්න පුළුවන් හැමෝටම ආලෝකය කිසියම් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කිරීමේදී සරල රේඛීයව ගමන් නොකරයි. එනම් ආලෝකය නැවී ගමන් කිරීම හඳුනාගත හැකිය. මෙලෙස ආලෝක සිදුවන නැවී ගමන් කිරීම ආලෝක වර්ධනයයි. ආලෝක වර්ධනය පිළිබඳ සටහන් කිරීමේදී ප්‍රධාන වශයෙන් අංශු ඝනත්වයෙන් වැඩියෙන් ඇති ඒවාද අංශු ඝනත්වයෙන් අඩුවෙන් පවතිනා වූ මාධ්‍ය ඇත. මෙලෙස අංශු ඝනත්වය ගහන මාධ්‍ය ලෙසත් උදාහරණ ලෙස වීදුරු ජලය අයිස් කැට දැක්විය හැකි අතර අංශු ඝනත්වයේ අඩුවෙන් ඇති මාධ්‍ය විරල මාධ්‍ය ලෙසත් ඊට උදාහරණ ලෙස වාතයේ රික්තිය සඳහන් කළ හැකියි. ඔන්න අහගන්න එන අපි යනවා ඊළඟ මාතෘකාවට. මේ ආලෝක වර්ධනය කියන කොටස පැහැදිලි කරන්න අපිට හම්බ වෙනවා පුතේ මාධ්‍යයන් දෙකක්. එකක් තමයි ගහන මාධ්‍ය අනිත් එක තමයි විරල මාධ්‍ය. අංශු ඝනත්වය අඩුවෙන් තියෙන මාධ්‍ය අපි කියන මොකක් කියලාද? විරල මාධ්‍ය කියලා කියනවා. අංශු ඝනත්වය වැඩියෙන් තියෙන මාධ්‍යයට කියනවා ගහන මාධ්‍ය කියලා. එතකොට එහෙනම් වීදුරු ජලයේ අයිස් කැට කියලා මේ දක්වලා තියෙන මාධ්‍යයන් තුන ගත්තොත් එහෙම අංශු ඝනත්වය වැඩියෙන් තියෙනවා. ඒ කියන්නේ ළඟ ළඟ අංශු තියෙන නිසා අපිට වීදුරු කැටි අතින් අල්ලන්න පුළුවන්. ජලය අතින් අල්ලන්න පුළුවන්. අයිස් කැට අතින් අල්ලන්න පුළුවන්. එතකොට එහෙනම් මේව අංශු ඝනත්වයෙන් වැඩි මාධ්‍ය ඒ නිසා එකට කියන මොකද්ද? ගහන මාධ්‍ය කියලා කියනවා. ඒ වගේම අංශු ඝනත්වයේ අඩුවෙන් තියෙන මාධ්‍යයට කියන මොකක්ද කියලාද? විරල මාධ්‍ය කියලා කියනවා. එතකොට විරල මාධ්‍ය ගත්තේ වාතය, රික්තය ඔන්න ගන්න පුළුවන්. එතකොට එහෙනම් අංශු ඝනත්වයේ අඩුවෙන් තියෙන මාධ්‍ය තමයි ඔය කියන වාතය, රික්තය කියලා අපි හඳුන්වනු ලැබෙන්නේ. ඔන්න දැන් බලන්න පුතේ මේ රූපය හරියට ඉඳගන්න ඇති කියලා විශ්වාසයක් මං ගාව තියෙනවා. මෙන්න බලන්න ලේසර් ටෝච් එකක් ඔය රතු පාට නිල් පාට කොළ පාට වගේ තනි ඉරක් යන ලේසර් කිරණ තියෙනවා මේ ලේසර් කිරණයක් ආලෝක කිරණයක් බලන්න සබන් විශ් ජලයට යවුවට පස්සේ මේ ලේසර් කියන්නේ තනි කෙලින් ගහන මොකද ඒ විදිහටම ගමන් කරනවා හැබැයි මේම ආනතෝ එව්වොත් පුතේ මොකද වෙන්නේ මෙයා යන්න ඕනේ මෙන්න මේ මාර්ගයේ ඒ වුණාට මේක
හැරලා ගමන් කීමක් වාට දකින්න හම්බ වෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ කොහෙද? මේ තමයි මාධ්‍යයන් දෙක වෙන් කරන රේඛාව. හරිද? මේ තියෙන්නේ වාතය. මේ වාතය. එතකොට එහෙනම් ආලෝක කියන වාතය දැන් කොහාටද එන? ජලයට ගමන් කරපු අවස්ථාවක් තමයි මේ දක්වලා තියෙන්නේ. හරිද? වාතය දැන් ජලයට ගමන් කරපු අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙනම් මේක යන්න ඕනේ මේ කළු පාට පැනේ ලකුණු කරපු රේඛාව දිගේ. ඒක දිගේ මේ ගමන් කරන්නේ නම් මේ අනිත් පැත්තට තමයි ගමන් කරලා තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් මෙතන සිදු වෙලා තියෙන්නේ ආලෝකය මොකද්ද? වර්තනයක්. එහෙම නැත්නම් ආලෝක කිරණය මොනවා ගමන් කීමක්ද? නැවි ගමන් කීමක් තමයි මෙතන හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙනම් ආලෝක කියන වල සිදුවන නැවි ගමන් කීම තමයි මෙතන ආලෝක වර්තනය කියලා ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ සංකල්පය නම් මෙතනදී දානවා. ඔන්න බලන්න. අඳුරු මූණතකට ලම්බකව පතන වන ආලෝක කිරණ පරාවර්තනය ලක්ම වේ. අන්න එහෙනම් මොකද ලම්බක වෙන. මේ වගේ ඉස්සෙල්ලාම උඩට පස්සට ගන්න. මෙන්න බලන්න. කෙලින්ම එන එක. ලම්බක වෙන ආලෝක කිරණය මොකද වෙන්නේ? හැරලා ගමන් කරන්නේ තනි කෙලින්ම පල්ලෙහාට යනවා. ලම්බකව පල්ලෙහාට යන අවස්ථාවක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ වුණාට මේකේ තියෙනවා කොහොමද? අඳුරු මූණතකට ලම්බක පතින ආලෝක කියන පරාවර්තනය ලක්ම වේ. එක් පාරදර්ශ මාධ්‍යසිත පැමිණෙන කිරණයක් මාධ්‍යයෙන් දෙක වෙන් කර රේඛාවේ පතන ලක්ෂණය පරිත වූවොත් එම පැමිණෙන කිරණය පතන කිරණය වේ. පසුව එය මාධ්‍ය දෙකකින් වෙන් කර රේඛාවෙන් පසු වර්තන වීමකට නැත්නම් වර්තන කිරණය බවට පත් වේ. එතකොට එනම් මොකද වෙන්නේ? මේ මෙතනින් පස්සේ මොකද වෙන්නේ? මේ කිරණය වර්තන කිරණය වෙනවා. මෙතනින් මේක පතන කිරණය වෙනවා. මෙතනින් පස්සේ මෙන්න මේක පතන කිරණය වෙනවා. මේ මාධ්‍යයන් දෙක වෙන් කරන රේඛාවෙන් පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට මේක හොඳටම තියාගන්න හැරිලා ගමන් කරනවා. ඒ නිසා මේක වර්තන කිරණය වෙනවා. හැබැයි තල දර්පණයේ පුතේ මේ කිරණය පරාවර්තන කිරණය කියලා තමයි අපි හැදින්නුවේ. පරාවර්තන කිරණය. මේක පතන කිරණය. මේක පතන කිරණය. මේ තල දර්පණය නම් මේක පරාවර්තන කිරණය. හැබැයි දැන් මෙතන තියෙන්නේ මොකද්ද මේ? මෙතන තියෙන නැවිල ගමන් කීමක්. ඒ නිසා මේකෙන් අපි කියන මොකක් කියලාද? වර්තන කිරණය කියලා කියනවා. හරිද? ඔන්න ඔය කියන දෙක තමයි මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න මෙතන ලොකු අවස්ථාවක් තිබුණේ. හරිද? මම ඒ නිසා ඔය කොටසින් පස්සේ මේ ආලෝක වර්තනයේ නෝට්ස් ටික ඔන්නම ආයේ ගෲප් එකට දාන්න බලාපොරොත්තු වෙනවා. මේකේ රෙකෝඩින් එක මේකේ ආලෝකයයි මේකේ චූටි කොටසක් තියෙනවා. මේ පොඩ්ඩයි තියෙන්නේ. පිටු 4ක් විතර තියෙන්නේ. මේ ටික මට අද දවසේ ඇතුළත මම හිතනවා මේ වැඩ ගොඩක් දිනව කරන්න. මොකද ඔයාලේ ප්‍රශ්න මතුවලට අමුණුවේ මේ ටියුට් එක තව ස්ටේප් කරෙත් නැහැ. ඒ නිසා ඒ සියල්ල කරලා අද දවසේට වෙලාව තිබ්බොත් පුතේ මේක මම සම්පූර්ණ නෝට් එක දාන්න ගෲප් එකට. එතකොට එනං තරංග කියන කොටසේ අපිට හම්බ වෙනවා මාතෘකා තුනක්. එකක් ආලෝක වර්තනය, අනිත් එක ආලෝක පරාවර්තනය, අනිත් එක ධ්වනිය කියලා. මේ කොටස් තුනින්ම දැන් ආලෝක පරාවර්තනයේ සාකච්ඡා කරලා අවසන් කරගත්තා. ඊට පස්සේ ආලෝක පරාවර්තනයෙන් පස්සේ ඊළඟ අපි යන්නේ මොකද? ආලෝක වර්තනය. එතකොට නම් ආලෝක වර්තනයේ මට මූලික සංකල්පය මම ඔයාලට දුන්නා. එතකොට මේ මූලික සංකල්පය දැනගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් එහාට මේ ටික අද ගන්න පුළුවන්. මෙන්න මේ ආලෝක වර්තනයේ මේ සතහන් ටික අද ගන්න පුළුවන්. හරිද? ඒ නිසා මමකට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ කොටස් ටික තියෙන්නේ. මේ ටික මම ගෲප් එකට ඇතුළත් කරනවා. එතකොට හැමෝටම ලේසි නෝට් එක ලියා ගන්න. එතකොට එනම් මේක කරා ධ්වනි කරා. එතකොට එනම් මේ පාඩම මෙතන ඉවරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ 15 වෙනි පාඩම සරල යන්ත්‍ර කොටස් තමයි තියෙන්නේ. තා පාඩම් දෙකක් විතර තියෙන්නේ. එතකොට අපේ සිලබස් එක අපි අවසන් කරනවා. එතකොට අපි දිගටම ප්‍රශ්න පත්‍ර තමයි කරන්න බලාපොරොත්තු. එහෙනම් මේ පාඩම් දෙක තුනේ අපිට උතුරිහා ජෛවගෝල මේ ජෛව විද්‍යාත්මකයේ ප්‍රශ්න උත්තර ලියන්න බැරි වුණා. එතකොට ජෛව විද්‍යාත්මයයි ඊට පස්සේ මේ කියන ආලෝක වර්තනයයි ඊට පස්සේ සරල යන්ත්‍රයයි මෙන්න මේ කොටස් තුනම එකතුලත් කරලා තමයි වාට ප්‍රශ්න ටියුට් ටික සකස් කරන්නේ. ඒක ඔක්කොම පොතක් විදිහට තියෙන්නේ. පිටු 25ක් විතර 25ක් 30ක් කියලා මම හිතන්නේ. ඒ කොටස ඔයාට හෙට උදේ ගන්න පුළුවන්. හෙට උදේ හෙට සමුදේ 9ත් 12ත් අතර තුසාරයෙන් ගන්න පුළුවන්. ඒ ඔක්කොම ගෲප් එකට දාන්න ගෲප් එකේ බලලා ගිහලා ඔයා ඒ ටික ලබා ගන්න. ලබන් ගිහලා ඊට පස්සේ මෙතන ඉහා නෝට්ස් ටික ගෲප් එකට දාන්න තියා ගන්න. එතකොට ඔයාට මම කලින් දුන්න විදිහට හැමදාම බ්‍රහස්පතින්දා එනම් රෙකෝඩින් ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ ඉරිදට තියෙනවා ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. එතකොට එනම් ඔන්ලයින් එකේ 100%ක්ම ප්‍රශ්න පත්‍ර තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කොටස් ටික ඉගෙන නිසා තමයි අද මේ නෝට් එක පැහැදිලි කරන්නේ. නැත්නම් ප්‍රශ්න සාකච්ඡාව කරනවා. මොකද ඔයාලට
papers ටික අතේ නැති නිසා. හරිද? හරි. එහෙනම් අද මම මේ වැඩ කටයුතු අවසන් කරනවා. හෙට උදේ එහෙනම් මතක ඇතුව ගිහලා උසාර අයියාගෙන් AP ගන්න විදිය ඒ සියලු විස්තර group එකට දාන්න. හරි. එහෙනම් අද අපි වැඩ කටයුතු අවසන් කරනවා. උදේ කොහෙවත් යන්න එපා. ගෙදරට වෙලාම ඉන්න. මොකද දන්නවනේ දැන් ඉන්න රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් අපේ මේ වවට පරිසර නම් බාන්ද්‍රාගොඩ මීරිගා විට්ටපොළ වේයන්ගොඩ පැත්තේ නම් තාම ලෙඩ බෝ වෙන අඩුයි කියලා තමයි මේ වාර්තා වෙලා තියෙන්නේ. ඒත් අපි දන්නේ කවුරු කොහොම ගාව කොරෝනා කියලා කියන නිසා කොහෙවත් යන්න එපා. ගෙදරලා ඉන්න යාළුවෝ ටික සෙල්ලම් කරන්නවත් යන්න එපා. ගෙදර ඉන්න වැඩ ගොඩ එකතු වෙනවා. දැන් ඉතින් දැන් අද මේ ටික ලියන්න ඊට පස්සේ රෙකෝඩින් ක්ලාස් වල රෙකෝඩින් එක බලන්න. මේ ඔක්කොම ටික තියෙනවා. මේ අද කරපු එකේ රෙකෝඩ් එකක් මම YouTube එකට අප්ලෝඩ් කරලා ඔයාට අවස්ථාව දෙන්නම් බලන්න ආයෙ බලන්න. හරි එහෙනම් අද මම වැඩ ටික අවසන් කරනවා. හෙට උදේ එහෙනම් ගිහලා සාරයගෙන් ප්‍රශ්න පත්‍ර ටික මේ ප්‍රශ්න ටික ටියුට් ටික ගන්න. එන පොඩි සිල් ගන්න සුදායක දවසක් කියලා ආයෙත් Thank you, sir. Thank you, sir. හරි පුතේ හරි. Thank you, sir. හරි පුතේ. Thank you, sir. හරි පුතේ. Thank you, sir. හරි. Thank you. හරි පුතේ හරි. Thank you, sir. හරි පුතේ. Thank you, sir. හරි පුතේ හරි. Thank you. Thank you, sir. හරි පුතේ හරි. Thank you, sir. හරි පුතේ. Thank you, sir. හරි පුතේ හරි.